සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද වෙනවා චන්ද්‍රසඳුරු. මම දැනට මුස්ලිම් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුස්ලිම් රිප්‍රසන්ටේටිව් එකකට කටයුතු කරනවා. අපි අද කතා කරන ප්‍රධාන මාතෘකාව වෙන්නේ ප්‍රයිවසි කියන මාතෘකාව. මේ ප්‍රයිවසි කියන මාතෘකාවේ අපි කතා කරමු මොකක්ද ප්‍රයිවසි කියලා කියන්නේ. කොහොමද ප්‍රයිවසි කියන්නේ නිර්මාණය වෙන්නේ, කොහොම වගේ සාධක මත නිර්මාණය වෙන්නේ, සහ මොසිල්ලා කියන concept එක, මොසිල්ලා කියන brand name එක විසින් ප්‍රයිවසි කියන එක build up කරන්න අද වෙනකම් මොනවද කරලා තියෙන දේවල් කියනවායි අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. What is privacy? Is it the opposite of public and public? කියන්නේ පොදු කියන concept එකේ විරුද්ධ පැත්තද? එහෙම නැත්නම් රහස්‍යභාවය කියන එකද? එහෙම නැත්නම් තනියෙන් ඉන්නවා කියන එකද? නැත්නම් ඒක intimacy කියන එකට වෙනස් වෙනවද? හරි. Is it about controlling our personal information? කියන්නේ අපේ තියෙන පෞද්ගලික දත්තයන් වල තියෙන ඒ පාලනය කරන එකද? නැත්නම් ඒවා තනියෙන් පාවිච්චි කරනවා කියලා හිතා ගන්න එකද? නැත්නම් ඔටෝනොමි කියන concept එක. එහෙම නැත්නම් අපිට තියෙන අයිතිය අතර privacy කියලා කියන අපිට තියෙන වගකීමද privacy කියලා කියන්නේ. පොඩ්ඩක් අපි කතා කරමු මේක මේ හැමෝම දකින්න privacy කියන එකට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා අපි පාඩමක මේ කතා කරගෙන යමු. මොකද මේ වෙන්නේ කියන්නේ privacy කියන සම්බන්ධව. social construction of privacy කියන්නේ සමාජයේ කිසි කොහොමද privacy කියන එක දකින්නේ කියලා අපි කතා කරමු. මුලින්ම cultural considerations. ඒ කියන්නේ culture එකට. ඒ කියන්නේ සංස්කෘතියක වශයෙන් තියෙන බැඳීම්, සංස්කෘතිය වශයෙන් තියෙන ගැටලු ගැන අපිට කතා කරගන්න. එතකොට පළවෙනි කාරණාව වෙන්නේ මේ එක එක සංස්කෘතියන් වල එක එක විදිහට මේක දක්වලා තියෙනවා. හරි, එක එක සංස්කෘතියන් වල එක එක විදිහට. මම පොඩි උදාහරණයක් කිව්වොත් ඔයගොල්ලන්ට හිතන්න බෞද්ධ සංස්කෘතිය කියන්නේ සාමාන්‍ය සමාජයක් වලක එතන ලංකාවේ තියෙන ප්‍රධාන සංස්කෘතිය කියප එක. බෞද්ධ සංස්කෘතියේ තියෙන ප්‍රයිවසි කියන එකට සම්බන්ධව. ප්‍රයිවසි කියලා කියන්නේ යම් සීමාවක් කියන එක කියමු. කමුද උදාහරණයකට සීමාවක් කියන එක. එතකොට හැම සංස්කෘතියකම යම් සීමාවක් තියෙනවා. බෞද්ධ සංස්කෘතියේ ඇඳුම් පැළඳුම් වල සීමාවක් තියෙනවා. කැම්බේම් වල සීමාවක් තියෙනවා. හරි, හැසිරීම රටාව වල සීමාවක් තියෙනවා. ඒ වගේම හැම එකකම අපි කියමු ක්‍රිස්තියානි කියන සංස්කෘතිය වඩා කොට නැගුණොත් කතෝලික සංස්කෘතියට ඒකෙත් ඒ වගේම යම් සීමාවක් තියෙනවා. ඒ තියෙනකම් ප්‍රයිවසි ලිමිට් තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක්ට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සංස්කෘතිය තුළ පවතින කෙනෙක්ට ඉන්න පුළුවන් සීමාවක් සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අසීම නිදහස කියන concept එක නැතුව හරි ප්‍රයිවසි යම් ලිමිට් එකක් තියෙනවා මේවට වැඩ කරන්නේ. ඊළඟට social economic differences. ඒ කියන්නේ සමාජීය සහ ආර්ථික තියෙන වෙනස්කම්. හරි. එතකොට ඒක කතා කරන්නේ අපි කතා කරන ප්‍රකට සමාජයේ මට්ටම් සහ ආය වගේ දේවල් සම්බන්ධව සමාජීය ආර්ථික මට්ටමත් එක්ක පුද්ගලයන් අතර ගොඩනගන්න පුළුවන් privacy concepts. ඒ වගේම ඒ privacy එක තුලින් ඒ කට්ටිය ඒ අදාළ හිතනවා අපි කියමු ආර්ථික වශයෙන් ශක්තිමත් සහ සමාජීය වශයෙන් උසස් ඔන්න ඔය ලෙවල් එකේ ඉන්න කට්ටියට වෙනම privacy එකක් තියෙනවා ලෝකේ. ඊළඟට ආර්ථික වශයෙන් මධ්‍යම මට්ටම සහ සමාජීය මට්ටමේ මධ්‍යම මට්ටම. කියන කට්ටිය ලොකුට දාන බින්කම් කරන්නේ නැහැ. මේ කට්ටිය පුළුවන් මට්ටමේ කරන. එතකොට ඒකට සමාජීය මට්ටම මධ්‍යම මට්ටම. එතකොට මේ කට්ටියට වෙනම ඒ කට්ටම ආවේනික වුණ විදිහේ privacy මට්ටමක් තියෙනවා. මේ වගේ මේ privacy මට්ටම් නිර්මාණය කරන්න මේ socio economic differences හේතුලා තියෙනවා. හරි. ඒ කියන්නේ gender වලට ගියොත් එහෙම සමහර සංස්කෘතියන් වලම ඔපුල් ගන්නවා genders වලට වෙනම limits තියෙනවා. ඒකට නම් වෙනම privacy levels තියෙනවා. හරි. ඊළඟ generations වලට ගියාම අපි කියනවා සමහර වෙලාවට අපි පස්සේ කියන්නේ අනුවර වලින් පස්සේ පරම්පරාව වෙනස් කියලා. ඔයගොල්ලෝ දන්න කතාව. එතකොට ඒක දන්නවා කියලා කියන්නේ මොකද? ඒක කියනවා කියන එක දන්න කතාව. එතකොට ඒ අදාළ කට්ටියක වෙන වෙන privacy level තියෙනවානේ. හරි. ඒ කියන්නේ ඒ කට්ටිය නිර්මාණය කරන එක දෙක කට්ටියගේ ඇහැට දකින දේවල් එක ඒ කට්ටිය අත දෙන අත්දැකීම් එක එයාලා ගොඩනගෙන වෙනම privacy level එකකින්. අපිට ඇහැට දකින දේවල් එක අපි ගොඩනගෙන වෙනම privacy level එකකින්. අපිට කලින් මේ යම්මනදල පරම්පරාවල් ගොඩනගෙන වෙනම privacy level එක. අපේ එලා කරේ පරම්පරාවල වෙනම privacy level එක. අපේ සීලා අචලගේ පරම්පරාව වෙනම privacy level එක. මේ හැමෝටම වෙන වෙන privacy level තියෙනවා. හරි. අපි හැමෝටම හිතනවා මොබයිල් ෆෝන් කියන එක ජීවිතේට අනිවාර්ය දෙයක් නෙමෙයි කියලා. අපේ පරම්පරාව හිතනවා මොබයිල් කියන ෆෝන් එක ජීවිතේට තිබ්බ නම් හොඳයි කියලා. අපේ පස්සේ පරම්පරාව හිතනවා මොබයිල් ෆෝන් තමයි ජීවිතේ කියලා. ඔන්න විතර තමයි ඔය ජෙනරේෂන්ස් වලින් එක එක විදිහට තම තමන්ගේ ජීවිතවල තියෙන privacy එක තීරණය කරන්නේ. හරි. ඒක කතා කරනවා real space and online space සම. real space කියලා කියන්නේ ඇත්තටම අපි වැඩ කරගෙන යනකොට සමාජය වැඩ කරනකොට අපිට හම්බෙන ඉඩ ප්‍රස්තාවන එක. හරි. ඇත්තටම තමන්ගේ හැබැයි මානසික කතා කරනවා නේද? ඇත්තටම ගමනක් යනකොට බස් එකේ ඉඳලා තමයි දුරගමන් බස් එකේ ඉන්නකොට අපිට හැබැයි කතා කරන්න ඕනද? ඒක තමයි real space එක කියලා කියන්නේ. අපි ඒ දෙන තියෙන විඩ ප්‍රමාණය. මම සමය කියන්නේ මේක අර මේ භෞතික වශයෙන් විඩ ප්‍රමාණයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඇත්තටම මානසික වශයෙන් විඩ ප්‍රමාණයක් කියන්නේ. සමාජීය කියන්නේ මානසික කියලා කියන්නේ mentally මෙයාගෙත් එකම ස්පේස් එකක් මේන්ටේන් කරනවා.
ඔයාලට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මට කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මගේ ලිමිට් එක මේන්ටේන් කරනවා. ඔන්ලයින් ස්පේස් එකේ මොකද වෙන්නේ? Facebook ගත්තොත් එහෙම අපි ගොඩක් කට්ටිය සපෝට් කට්ටිය ඉන්නවා. තමන්ගේ ඉමෝෂන්ස් ගැන Facebook එකේ කවි ලියන කට්ටිය ඉන්නවා. ඊළඟට තමන්ට ජීවිතයේ ලැබෙන achievements Facebook එකේ දාන කට්ටිය ඉන්නවා. සමහරව ඉන්නවා තමන්ට ලැබෙන අත්දැකීම් Facebook එකේ දාන කට්ටිය ඉන්නවා. තමන්ගේ ලැබෙන ජීවිත රස කතා, තමන්ගේ ලැබෙන ජීවිත කරගන්න පාඩම් වගේ දේවල්. ඒගොල්ලෝ දානවා ඉන්නවා. සමහර කට්ටියගේ ජීවිතේ ලැබෙන ලොකු වටිනා කියන දේවල් Facebook එකේ දානවා. ඒකෙන් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන කට්ටිය ඉතින් සාධකත්. හැබැයි සමාජ ප්‍රාන්තයක් වුණාම සමාජ මාධ්‍යයේ හැමදේම අපි කියන්න ඕනද? සමාජ මාධ්‍ය තුළ දැනුනේ දාන එක අපේ තියෙන දත්තවල තියෙන ඒකේ වටිනාකම මොකක්ද ඒකෙ වෙන්නේ කියන ඒවා ලොකු ප්‍රශ්නයක් කියලා දෙන මේ වෙනකොට. ඒ වගේම ඒක තමයි social construction of privacy වල තියෙන වැදගත් කොටස් ටික කතා කරන්නේ. සංස්කෘතික වෙනස්කම්, සමාජ ආර්ථික වෙනස්කම්, ඒ වගේම ජෙන්ඩර් එක, ඒ වගේම පරම්පරා මට්ටමින් ගත්තොත්, ඒ වගේම ඇත්තටම ෆිසිකලි අපේ ත්‍රිවිධ එකතු දෙන ඊට ප්‍රමාණය සහ අපි ඒක ඔන්ලයින් ගත්තොත් අපි කියනවා අන්තර්ජාලය වශයෙන් ගත්තොත් මොන වගේද අපිට අනිත් අතත් එක තියෙන සම්බන්ධතාවය privacy as a claim ඒක වන්දියක් වශයෙන් ගත්තොත් privacy කියලා කියන්නේ ඇත්තටම කෙනෙක්ගේ privacy කඩවන්න පුළුවන්ද? කඩවුනොත් වන්දියක් දෙන්න තරම් ලොකු දෙයක් privacy කියලා කියන්නේ. හරි. ඊළඟට legal right එක ගත්තොත් මේක අයිතිවාසිකමක්ද? privacy කියලා කියන්නේ අයිතිවාසිකමක්ද? අපිට තියෙන ඊළඟට depends on context. ඒ කියන්නේ context එක මත ඒ කියන්නේ ඒකේ තියෙන සන්දර්භය එහෙම නැත්නම් ඒකේ තියෙන ingredients මත ඒකේ අඩංගු වෙන දේවල් මත ඒක depend වෙනවා. හරි. ඒ කියන්නේ ඕගොල්ලෝගේ මේක ඕගොල්ලන්ට වෙන මොකක් හරි ඉන්සිඩන්ට් එකකින් ඕගොල්ලන්ගේ ප්‍රයිවසි එකට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා කියන කාරණාව ඕගොල්ලෝගේ ඒ අදාළ context එක මත. ඒ කියන්නේ ඒ ඉන්සිඩන්ට් එකේ හරි use case එකේ හරි ඒ සිනාරියෝ එකේ පදනම් වෙන ප්‍රධාන කරුණු මත ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට privacy international. ඒ කියන්නේ මේ ලෝකයක් වශයෙන් ගෝලීය වශයෙන් privacy ගැන කන්සිඩර් කතා කරමු. හරි. අපි මූලිකවම දකින්න අපිට වටින මේ privacy කියන එක මානය හතරකින් දකින්න පුළුවන්. මානය හතරකින්. එක තමයි information privacy. ඒ කියන්නේ දත්තවල තියෙන privacy එක. ඒ කියන්නේ දත්තවල තියෙන සීමාව. Also referred to as data protection. දත්ත පරිස්සම් කිරීම සම්බන්ධව කතා කරනවා. දත්ත ප්‍රවේශම් දත්ත අපි කියන දත්ත සුරක්ෂිතභාවය ගැන කතා කරනවා. The collection, management and distribution of administrative, governmental and medical records. Information privacy කියලා කියන්නේ ගොඩක් වෙලාවට administrative level එකේ කියන්නේ පරිපාලන මට්ටමින් නැත්නම් රාජ්‍ය මට්ටමේ සහ අපි කියන වෛද්‍ය මට්ටමේ වෛද්‍ය වාර්තාවක් කියන එක අපි Facebook දාන්නේ. ඕගොල්ලන්ට දැන් අපි උදම් උදාහරණ තමයි දැන් කොරෝනා තියෙනවා. කොරෝනා තියෙන ලෙඩක් ගන්නවද? හරිම ජෝලි මට ජය වේවා මට කොරෝනා තියෙනවා කියලා දාන්න Facebook. එතන අපි දානවා අපේ social media වල අපි LinkedIn එකේ දානවා මේ finally got my corona back හරි මොකක් කියලා දාන්නද නැහැ. අපි ඒකට එක ලෙවල් ඒක මේන්ටේන් කරන්න ලෙවල් එකක් තියෙනවා නේ. මට අපි අපේ යාළුවන්ගේ තමයි දැනගන්න මේ මගේ තව යාළුවෙක්ට මේ අසනීප තියෙනවද කියලා. අපි ඒඩ්ස් උතිය වගේ තමයි. හරි. ඒ කියන්නේ අපි ඒ අදාළ தත්ත්වය දෙන්න ඕනේ කාටද නැද්ද කියලා තීරණය කරන්න අපිට අයිතියක් තියෙනවා. අපි ඒකට කියනවා information privacy කියලා. ඒ කියන්නේ රාජ්‍ය தත්තත් ඒ වගේමයි පරිපාලන මට්ටමේ නැත්නම් ඒ වගේම තමයි. හරි ඒක තියෙනවා bodily privacy. bodily privacy කියන කතා කරන්නේ මේ personally. ඒ කියන්නේ පෞද්ගලික වශයෙන් අපි තියාගන්න දේවල් කීපයක් තියෙනවා. ජෙනරික් ටෙස්ටිංగ్ වගේ දේවල් සහ වර්ක්ප්ලේස් ටෙස්ටිංగ్ වගේ අර ඒ වගේ කන්සෙප්ට් එකක් කතා කරන වෙලාවක අපි ඒවා ගොඩක් කරන්නේ බොඩි ප්‍රයිවසි. කියන්නේ අපිට විතරක් අපේ තියාගන්න. මේක මේක මෙච්චරයි හරි. ඒක කිසිම කෙනෙකුට දැනගන්න නැහැ. අර ඉන්ෆර්මේෂන් ප්‍රයිවසි කියන එක ඒක තියාගන්න ඕන කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටිය ඒක මේන්ටේන් කරන්න ඕනේ හරියට. හරි. හැබැයි බොඩි ප්‍රයිවසි කියන එකේදී එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක Tamanට විතරක් අයිති වෙන එකක්. It's privacy of communication. ඒ කියන්නේ සංනිවේදනය කිරීමේදී මොකද ප්‍රයිවසි කියන එක. ඒක තමයි අපි ගොඩක් කට්ටිය දන්නන්නේ. Privacy of mediated communication including postage, telephone and telecommunication. සමාජ මාධ්‍ය සහ සංනිවේදන මාධ්‍ය. ওই දෙක අතරදී අපි කොහොමද අපේ privacy එක maintain කරන්නේ? හරි. ඊළඟට territorial privacy. හරි. Limiting surveillance of individuals and collectives within workplace and public and commercial spaces through video surveillance, CCTV and biometric technologies. Biometric technologies කියන්නේ මොකක්ද? අපි හැක් ගන්න පුළුවන් මේ බයෝමෙට්‍රික් ටෙක්නොලොජි එක විදියට ෆින්ගර් ප්‍රින්ට් එක ගන්න පුළුවන් අපේ ෆ්ලැට් එක ගන්න පුළුවන් මේ වගේ මේක තියෙන concepts ඊට අපේ ඇහි තියෙන එක shapes අනුව අපිට තියන්න පුළුවන් මේක අපිට තරක්ම මේක තියෙන link කිය ඒ වගේ දේ ඒ කියන්නේ Tamanට ඇයිති ප්‍රදේශයේ තියෙන privacy එක CCTV කැමරාවෙන් අපිට මොකද ගෙදර හරි අපිට ඇයිති මොකක් හරි වැඩ කරන ආයතනේ හරි
යම් ඉඩ ප්‍රමාණයක් අපිට CCTV කැමරාවක් දාලා අපිට චෙක් කරන්න පුළුවන්. මොකද ඒක අපේ ආයතනය. අපිට වෙන කෙනෙකුගේ ආයතනයකට ගිහිල්ලා මම මේ හරි ඔයගොල්ලන්ගේ මං ආව මට ඕක අපිට පුළුවන් ද ගිහිල්ලා අපි මොකක්ද තියෙන කොළඹ තියෙන ආයතනයකට ගිහිල්ලා අපිට පුළුවන් CCTV කැමරාවකට හයි කරලා ඉන්න අපේ දෙන්නම් බලන්න බෑ. ඒ ටෙරිටෝරියල් ප්‍රයිවසි එක තියාගන්න. ඒ අදාළ ඒරියා එක අයිති කෙනෙක් ඉන්නවා. ඒ අදාළ ඒරියා එක පොදු ස්ථානයක් වෙන්න පුළුවන්. සමහරවිට බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. පෞද්ගලික ස්ථානයක් වෙන්න පුළුවන්. හරි. ඒ තමන්ට ගැළපෙන විදිහට අපි ඒ අදාළ ඉඩ ප්‍රමාණය අපි කියන ස්පේස් එක මේන්ටේන් කරන්න ඕනේ. ඒක තමයි ටෙරිටෝරියල් ප්‍රයිවසි කියලා අදහස් කරන්නේ. හරි. ඊළඟට ප්‍රයිවසි කියන ඩෙෆිනිෂන් එක දෙන්න. ඇත්තට මොකක්ද මේකේ අර්ථකථනය හිතට පිළිගන්න ඕනේ. as a human right ඒ වගේම මේක අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඒ වගේම as a single part of democratic process. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගත්තම democratic society එකක් ගත්තොත් මේ society එක අනිවාර්යයෙන්ම තියෙන දේ තමයි privacy කියලා කියන්නේ. තව කෙනෙක්ගේ තත්ත්වයක් කරගෙන ගිහිල්ලා ඒක දෙන එක කියන්නේ තව තත්ත්වයක් ගිහින් දෙන එක නෙමෙයි. ඒක නොවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියන්නේ democratic society එකක ඇතුලේ කිසිම වෙලාවක අපිට නොගැලපෙන දෙයක් අපිට ගැලපෙන්නේ නැති දේවල් සමාජයට දෙන්න දෙයක් නැහැ. අපිට අදි නැති දෙයක් තව කෙනෙක්ගේ ෂෙයා කරගන්න ක්‍රමයක්වත් නැහැ. හරි. ඒක social value. සමාජයට තියෙන යම් වටිනාකමක් වශයෙන්. අපේ දත්තවලට අපි දැන් මොකක් හරි කරන achievement එක. ඒක හරි තැනට අපි දෙන්න. ඒක දුන්නොත් ඒකේ තියෙන වටිනාකම නැති වෙලා යන්න පුළුවන්. as data protection. okay අපිට තියෙන දත්තයක තියෙන ප්‍රවේශම ගැන අපි කන්සිඩර් කරන්න ඕනේ. ඒක තමයි privacy කියලා කියන්නේ. අපි ගාව තියෙන ඕනම දෙයක්. අපිට හම්බෙන සමානට අපේ ගාව තියෙන මුදලක් වෙන්න පුළුවන්. සමහරට අපිට හම්බෙන අපේ අත්දැකීමක් වෙන්න පුළුවන්. අපේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් වෙන්න පුළුවන්. non academic qualification එකක් වෙන්න පුළුවන්. නැත්නම් අපිට තියෙන මොකක් හරි එන්ටිටි එකක් වෙන්න පුළුවන්. නැත්නම් තියෙන මොකක් හරි ඕනම දෙයක්. ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක තියෙන වැලියබල් එක මේන්ටේන් කරන් යන්න සහ ඒකේ තියෙන ප්‍රොටෙක්ෂන් එක ගැන කල්පනා කරලා හැම වෙලේම ප්‍රයිවසි ගැන හිතන්න ඕනේ ඕනම දෙයක්. privacy as data protection. දැන් අපි දත්තයක් විදිහට privacy කියන එක කොහොමද වැඩ කරන්නේ? right? Changes in technology create a new conception of protecting personal privacy. right? Changes in technology. තාක්ෂණයේ තියෙන වෙනස්කම් ඒකේ new conception එක අලුත් concept එකක් හදනවා personal privacy එක කතා කරන්න from paper based system to databases to internet to global internet system. කියන්නේ පටන් ගන්න මුල්ම system එක paper based system එකක් වෙන්න පුළුවන් තනිකර අපි දැන් ඉස්සර තියෙන ගවර්න්මන්ට් ඔෆිස් වල ගොඩක් කලකට අඩුයි දැන් ඒක අපි තාමත් තියෙනවා web based system කියන එක. හරි. කඩදාසි මට්ටමේ තියෙන system තියෙන පුළුවන් ඒකගේ database වලට මාරු වෙනවා. database එකේ නම් internet එක global internet system එකක් ගාම මොනවානේ කියන්නේ අපි globally එකකට connect වෙන දේ මට්ටමක් වෙනකම් මේ දත්ත එකිනෙකාට වමාරු වෙනවා වගේම මේ තාක්ෂණයේ වෙන වෙනස්කම මේ තාක්ෂණ paper based system එකේ ඉඳන් database එකට මාරු වෙනවා database එකේ ඉඳන් internet එකට මාරු වෙනවා මේ වගේ වෙනස්කම් එක්කම personal privacy කියන එක protect කරගන්න අලුත් concept එකක් බිහි වෙලා තියෙනවා. Issues of data mining and cross compilation across diverse databases. issues data mining කරන එක දත්ත mining කරන්න ඕනේ. data mining කරන්න ඕනේ හරියට මොන දත්තද? අපිට හැමදාම මේ ලෝකේ තියෙන හැම දත්තෙම mining කරන්න පුළුවන්ද? ඒක ප්‍රශ්න තියෙනවා. දත්තයක් data mining කරන්න කලින් ඒ data එක අයිති කෙනාගෙන් ඒක ගන්නෙ කොහොමද? ඒක ගන්න ඕනද? නැත්නම් අපිට ඕන දත්තයක් මේ ලෝකේ ඕන කෙනකින් අරගෙන mining කරන්න පුළුවන්. right? cross compilation across diverse databases. ඒ කියන්නේ database එක maintain කරලා තියෙන බලන ප්‍රශ්න. ඒ වගේ දේවල්. Transport flows of data and issues of national and cultural sovereignty. මේ කියන්නේ මේ transport flows of data කියලා කියන්නේ මේක මොකකට government පැත්තේ. නැත්නම් අපි කියනවා මේ administrative level එකේ ඉරි වෙන පුළුවන් දැන් මේක දත්ත වලට ජාතික මට්ටමේ සහ සංස්කෘතික මට්ටමේ තියෙන අපි කියනවා ඒ අදාළ රාජ්‍ය මට්ටම නැත්නම් අපි කියනවා ඒක දත්ත මේන්ටේන් කරන national level එක. ජාතික මට්ටමේදී මොන වගේ දත්තද පවත්වාගෙන යන්න ඕන සහ මොන වගේ පවත්වාගෙන යන්න නොයුතු කියන එක. ඊට පස්සේ සංස්කෘතික මට්ටමේදී මොන වගේ දත්තද පවත්වාගෙන යන්න ඕන මොන වගේ දත්තද අපි පවත්වාගෙන නොයුතු කියලා තීරණය කරන්න හැකියාවක් තියෙන්න ඕන. දත්ත ප්‍රවේශම කියන කතා කරගෙන අපි කියන දත්ත සුරක්ෂිතභාවය ගැන කතා කරගෙන යන වෙලාවේදී when data is collected දත්ත අපි එකතු කරනවා කියනකොට අපි මොකක්ද අපි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා අපිට data mining කරගෙන යන්න ඕන. අපි ඒකට ගන්නවා data collect කරගන්නවා කියලා. why is information being collected? ඒ දත්තට collect කරගන්නේ. why and how will personal information be disclosed and third parties? අපි කොහොමද මේක collect කරගන්නේ සහ මේ දත්ත තියෙන මේ personal information
අපි තවත් පාටි එකකට disclose කරන්නේ කොහොමද? Right? Can individuals get across to data with ability to correct and amend? හරි. ඒ කියන්නේ මේ අපි මේ පාටිකෙන් දත්තයන් හරියටමකට කොහොමද අපි හරියට එකතු කරගන්නේ කොහොමද? ඒ වගේම අපි මේ third party එකට දත්ත දෙන්නේ නැතුව third party එකකින් දත්ත ටික පරිස්සම් කරගන්නේ කොහොමද? හරි. ඒ වගේම දත්ත third party එකක් කොහොමද අපි අපේ දත්ත ටික කොහොමද ඒගොල්ලන්ට යන්නේ? හරි. ඒ වගේම මේ හරීම විදිහට දත්ත ටික එකතු කරගන්න අපිට chance එකක් හම්බ වෙනවානේ. data වල integrity එක. දත්ත වල තියෙන අපි කියන අර දත්ත වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ කියන අපිට කියන විශ්වාසය. ඒක පරිස්සම් කරගන්නේ කොහොමද? ඒ වගේම දත්ත ගොඩක් කාලයක් වෙනකම් පවත්වාගෙන යන්නේ කොහොමද? පරණ දත්ත කොහොමද මේන්ටේන් කරන් යන විදිය මොකද්ද? ඒ කරන් යන ෆෝමැට් එක මොකද්ද? කියන එක අපි අනිවාර්යයෙන්ම දත්ත එකතු කරන්නට බලන්න ඕනේ. පළවෙනි එකමයි දත්ත එකතු කරන්නේ කොහොමයි? දත්ත එකතු කරන්නේ කොහොමද? ඒ දත්ත පිටගෙනට third party එකට යන්නේ නැතුව වළක්වගන්නේ කොහොමද? ඒ දත්ත access කරන්නේ හරි කෙනාද? කාටද access හම්බෙන්නේ එකේ? ඒ දත්ත වල තියෙන දත්ත ප්‍රවේශම් කරනවා කියන විශ්වාසය ගොඩනගාගන්නේ කොහොමද? ඒ දත්ත අපි එකතු කරගන්න දත්ත කලින් ඔක්කොම ටික හරිනවා. අන්තිමට දත්ත එකතු කරලා දත්ත ටික මේන්ටේන් කරන් යන්නේ කොහොමද? මොන ෆෝමැට් එකෙන්ද කියන එක සලකා බලන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ privacy enhance කරන ටෙක්නොලොජිස් කීපයක් තියෙනවා. privacy enhance කරන ටෙක්නොලොජි මේ හැම එකක්ම කතා කරන්න හේතුව privacy කියන එක අපිට හම්බෙන ස්මාර්ට් කාඩ්. ස්මාර්ට් කාඩ් කියන concept එක ස්මාර්ට් කාඩ් එකේ තියෙන්නේ අපිට ස්මාර්ට් කාඩ් එක පාවිච්චි කරලා ස්මාර්ට් කාඩ් එක යුනික්. ස්මාර්ට් කාඩ් එක යුනික් වුණා අපිට ඒ කාඩ් එක අපිට ළඟ විතරයි තියෙන්නේ. ස්මාර්ට් කාඩ් එක එහෙම ක්‍රියේට් කරන්න දැන් ක්‍රම විස්තරට එන්න පුළුවන්. හරි. ඒ වගේ ක්‍රියේට් කරගෙන කරන්න පුළුවන්. හැබැයි අපි දැනට ස්මාර්ට් කාඩ් එක අපි කියන privacy enhancing technology එක කියලා. ඒ වගේම biometric encryptions, CCTV, electronic monitoring, genetic testing, ඒ වගේම RFID කියන concepts ඔක්කොම ටික privacy enhance කරන්න use කරන විවිධ පාවිච්චි කරන technologies වල තියෙනවා. RFID කියන එක ලොකුවටම privacy enhancing වලටම නෙමෙයි. ඒ වුණාට කියන්න පුළුවන් අපිට RFID කියන technology use කරන ගොඩක් කරලා privacy issues වලට face කරන්න. ඒක නිසා අපි කියනවා privacy enhancing technology විදිහට RFID පාවිච්චි කරනවා කියලා. හරි ඊළඟ අපි කතා කරනවා මේ වෙනකොට ලෝකයේ තියෙන ලොකුම databases මොනවද මේ අවුරුද්දේ. හරි. ඔයගොල්ලෝ දන්නවා Twitter hack එක. Twitter hack වුණා. ලෝකෙින ලොකුම කට්ටිය දෙනෙක්ගේ Jeff Bezos, Elon Musk, Bill Gates වගේ Barack Obama වගේ කීප දෙනෙක්ගේ තියෙන Twitter accounts 2015 ජූලි මාසේ 15 වෙනිදා hack වුණා. හරි. out of 130 target accounts. හරි. then 130 accounts තිබුණා. hackers were able to reset 45 user accounts password. ඒ කියන්නේ ඒ කට්ටිය ඒ password guess කරන්නේ නෙමෙයි. password එක කලින් හරි ඉල්ලගෙන social engineering කියන concept එක නෙමෙයි මෙතන. social engineering කියලා කියන්නේ අපි ඒ account එක use කරන කෙනෙක්ගේ මාර්කෙන් අපි පාවිච්චි කරනවා කියන එක. නෑ එහෙම එකක් නෙමෙයි. account එක use කරන්නේ නැහැ. account එක පාවිච්චි කරන්නේ නැහැ කෙනෙක්. account එක පාවිච්චි කරන කෙනාට සම්බන්ධයක් නැහැ මෙතන. අපි මේ account එක password එක guess කරන එකක් කරන්නේ. password එක guess කරන අපි guess කරන account වලින් එකට 30ක් ඒගොල්ලෝ ටාගට් කරනවා මට මේක 130ම අපි හැක් කරනවා කියලා. හැබැයි ඒකට 45ක් වෙනකම් හැක් කරගන්න chance එක හම්බ වෙනවා. මම කොච්චර සාතරයිද කියලා ඒගොල්ලෝ. ඒකනේ account 45කම තිබිලා තියෙන බොහොම සරල passwords. ඒකට guess කරන්න පුළුවන් දේ password තමයි තිබිලා තියෙන්නේ. Hackers posted fake tweets from these accounts offering to send $2,000 for $100 sent to an unknown Bitcoin address. හරි. ඒ කියන්නේ post එකකට තියෙන මොකද්ද? Bitcoin address එකක් වෙලා ඒ Bitcoin address එකට $2000 යවන්න කියලා තමයි data එක වෙලා තියෙන්නේ. data එක දැන් හිතන්න අපි කියමු Elon Musk කියලා. Elon Musk follow කරන හැම කෙනෙක්ටම message එක යනවනේ. හරි. ඊළඟට reported that Twitter breach well coordinated scam made attackers send $121,000 in Bitcoin during near 3,000 transactions. හරි. කියන්නේ මේ coordinate කරපෙකින් හින්දා මේ scam එකකින් හින්දා මේ scam එකෙන් මෙච්චර ගාණ ඒ transaction 300 අධික ප්‍රමාණයක් මේගොල්ලන්ට ගන්න chance එක හම්බෙලා තියෙනවා. ඒ තමයි මේගොල්ලෝ මේක ජයග්‍රහණය වශයෙන් ඉවර කරලා තියෙනවා. මේ කට්ටිය මේ කියන්නේ ඒ කට්ටියගේ අහංසයක් විතර මේ breach එක කරාට එකගෙනට පාඩුවක් කියලා නෑ. හැබැයි මේකේ මේ ටික password guess කරලා අරගන්න එක විතර කොච්චර ලොකු විදිහේ ප්‍රශ්නයකට මුල පුරාණ හේතුව කියන පුළුවන් ද කියන්නේ. හරි. ළඟට මේ වෙනකොට two factor authentication වගේ මොකක් හරි ලොකු concept එකක් use කරලා කට්ටිය කරගෙන යනවා. හැබැයි මේ මොහොතනකොට එහෙම තිබුණා නැහැ. ඒ කියන්නේ account එක login try කරනකොට කාගෙන් කෙනෙක් mobile phone එකට message එකක් එන්න තිබුණා. හරි. හැබැයි එහෙම cover එකක් කියලා තිබුණේ නැහැ. හරි. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කට්ටිය IT පැත්තෙන් කොච්චර දුරට සන්නද්ධයිද කියන තැන.
සෙකන්ඩ් එක තමයි Marriott database කියන එක. Marriott database එකෙත් කලින් වගේම කලින් තරම්ම ලොකුයි කියලා මම කියන්නේ නැහැ. ඒකේ බටු database එකේදී ගොඩක් වෙලාවට හිතුවා ඒක ගොඩකට පේනවනේ. කියන්නේ Twitter යන හැම එකටම මේකට accounts එක කියලා කියන තේරුම් ගන්න පුළුවන්. හැබැයි Marriott database එකේදී ඒක specific customer set එක target කරන් තමයි මේක වෙන්නේ. In March 31st of 2020, the hotel chain Marriott, Marriott क्या hotel chain है ना, एक disclosed a security breach that impacted the data for more than 5.2 million households. Then hotel में सिला 5.2 मिलियन 5.2 लक्ष्य 50 किसला डितरा මේක ටිකෙන් data ටික breach चला दिया. ඒකට දත්තලට ගිහිලා තියෙනවා customers line. Who use their company's loyalty applications. loyalty කියන මට්ටමේ හිටපු කෙස්ලා 50 මිලියන 52ක් මිලියන 5.2කට අතර ප්‍රශ්න කළා තියෙනවා. ඒත් ඔක්කොම ටික ලිටරලි data breach එකක් කළා තියෙනවා. The data access in the breach involved personal details such as names, birthdays, telephone numbers, travel information and loyalty program information. loyalty program කියලා ඒකට program එකක් තිබුණා තියෙනවා. මේ program එකේදී ඒකට දත්තරිය ලබා දෙනවා මේ program එකට. ඒකේ නම, ඒකට birthday, telephone numbers, travel information වගේ අර වැදගත් ඒකට එදිනදා කරාඩි කරන පාවිච්චි කරන විදිහේ information දීලා තියෙනවනේ. හරි. ඒ information set එක තමයි මෙතනදී මේ access වෙලා තියෙන්නේ. According to the Marriott, hackers might have obtained credentials of their employees either by credential stuffing or phishing. කියන්නේ මේ කට්ටිය මේ අරන් තියෙන මොකද ක්‍රමය? stuffing කියන ක්‍රමය හරි phishing කියන ක්‍රමය හරි තමයි. තාත් ඔක්කොම ටික අරගෙන දැන් අපි දැන් මේ privacy කියන concept එක කතා කරන්න ආවම අපි ටිකට් එක දාන්න කරනවා cyber security කියලා ගත්තා. phishing කියන concept එක. හරි. අපි කොහොමද hack කෙනෙක් වෙන plan password එක වැඩිට use කරලා ඒක මේ හැම එකම එකට connect ලා තියෙන්නේ. privacy ගැන කතා කරලා cyber security ගැන අනිවාර්යෙන් කතා කරන්න වෙනවා. හරි. මේකට එක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඊළඟට Zoom credentials up for sale on දැන් අපි මේ වෙනකොට පාවිච්චි කරන Zoom ගැන පොඩි කතාවක් තියෙනවා. Due to the COVID-19 pandemic, various organizations across the global adopted work from home privacy. අපි ලංකාවේ මේ මෑතකදී Western province එකට work from home policy එක issue කළා. හරි. In view of the situation, the Zoom video conferencing app became the most used application for the virtual meeting and got popular among cyber criminals too. මේක වැඩියෙන් ප්‍රසිද්ධ වුණේ වැඩ කරන කට්ටිය අතර විතරක්ම නෙමෙයි. මේකේ වැදගත් වෙනවා. Zoom කියන app එක පහුගිය කාලේ වුණ pandemic situation එකත් එක්ක COVID-19 situation එකත් එක්ක ස්ථායයෙන් ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණ concept එකක්. හැබැයි ඒක වැදගත්ම කාරණා මොකක්ද දන්නවද? ඒක වැදගත්ම කාරණා වෙන්නේ මේක මේ කට්ටිය පාවිච්චි කරන්න ගන්නට පස්සේ මේ කට්ටිය පාවිච්චි කරනකොට පස්සේ මේකෙදී ඒක වැඩියෙන් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඔෆිස් වල කට්ටිය විතරක්ම නෙමෙයි. cyber criminals hackers සමහර white hat කෙනෙක් පුළුවන් black hat කෙනෙක් කිසි ප්‍රශ්නයක් නෑ. hackers අතරේ cyber criminals අතරේ මේක ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න තියෙනවා. Within a short span of time, the application became vulnerable to various security threats and eventually become a victim of the data breach. Again, within a short span of time, the application becomes vulnerable to various security threats and eventually becomes a victim of the data breach. Again, අපි මේ application එකේ ටික කාලයක් පාවිච්චි කරගෙන යනකොට හරි මේකේ තියෙන security threats ඉඳලා හරි අපි මේක data breach එකේ වර්ධිකාරයක් නැත්නම් data breach එකේ සමාජයේ බඩ automatically පත් වෙනවා. In the first week of April 2020, the news of 500,000 stolen Zoom passwords available for sale in dark web crime sites showed the application users. මේ වගේ topic එකක් ආවා 500,000 stolen Zoom passwords available for sale in dark web crime forums. like dark web එකේ ලක්ෂ 5කට අධික Zoom passwords ගණක් විකුණන්න දාලා තියෙනවා. කියලා Zoom එකේ password විකුණන්න දාලා තියෙනවා කියලා dark web එකේ දාලා තියෙනවා කියලා privacy එක දාලා තියෙනවා කියලා නිවුස් එකක් යනවා අප්‍රේල් මාසේ 30 අප්‍රේල් මාසේ කියන්නේ මාස කීපයකට කලින් ඒක දකින්න තමයි ඒ Zoom එකේ මීටින් එක ඉවර කරලා ඔක දකින්න කෙනෙක් ඉස්සරහා මගේ password එක හරියට තියෙනවා ඒක ඉතින් මේ කියන්නේ password එකක් සෙල් කරනවා නැත්නම් මේ වගේ message එකක් එන්න දෙයක් නෑ හරි හැම වෙලෙම කල්පනා කරන්න තමන්ගේ දත්ත ටික හරියට හදලා තියෙනවද කියන එක හරි අපිට කවුරුත් අපි කාටවත් සම්බන්ධ වෙන්න බෑ Zoom එකේ නතුව Zoom එකේ තමයි අපි මීටින් වල ඔක්කොම ඕන කරන වැදගත් දේවල් සාකච්ඡා කරන්නේ අපේ business strategy සාකච්ඡා කරනවා අපේ customers වලට මොකක්ද දෙන්නේ අපේ customers වල ප්‍රශ්න සාකච්ඡා කරනවා හරි ඒ හැමතේම කතා කරලා අන්තිමට ඒ අපි use කරන platform එකේ අපේ දත්ත ටික සමාජයට අපි dark web එකට නැත්නම් hacker කෙනෙක්ට ගිහිලා දීලා නම් අපි අර කරපු කිසිම දෙයකින්
පළවෙනිදා තියෙනවද කියන එක කතා කරලා බලන්න ඕන දණ්ඩ අපි ඇවිත් තියෙනවා. Thunderbird කියලා කියන්නේ අපේ Mozilla වල තියෙන email client කෙනෙක්. ඔයාලට ඕනම email එකකට log වෙන්න Thunderbird use කරන්න පුළුවන්. At Mozilla, we believe that privacy is fundamental to a healthy internet. දැන් අපි කතා කරා privacy කියලා කියන්නේ මොකක්ද?